साधु 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සම්ප්‍රසාදනී සදහම් දේශනාව සඳහා බැතිබර දායකත්වය දරනු ලබන්නේ එංගලන්තයේ වෙසෙන පින්වත් ලක්මිනී මහත්මිය වගේම නිලංග මහත්මයා සහ ඩිහේන් ලක්දෙව් කියන පුංචි පුතා විසින්. මේ පින්වතුන්ගේ අරමුණ වෙන්නේ අද දිනට එනම් මාර්තු මාස 14 වෙනි දිනට උපන් දිනේ යෙදී තිබෙන පින්වතුන්ගේ ආදරණීය මෑණියන් වන පී.එච්. අමරාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියන අදහසින් සෙත් ප්‍රාර්ථනා කරන්නට තමයි මේ පින්වතුන් අද දවසේ මේ විදිහට මේ උතුම් ධර්ම දානමේ පින ඔබට සිද්ධ කරන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යමෙකුට අහන්න සලස්වනවා කියන එක මේ ලෝකේ දුර්ලභම කරන්න හම්බෙන පිනක්. මොකද එහෙම කියන්නේ අපිට අපේ උපන්දින වලට නොයේක් දේවල් කරන්න පුළුවන්. නමුත් බුදු කෙනෙකුගේ ධර්මයක් ලෝකෙට අහන්න සලස්වන්න පුළුවන් වෙන්නේ බුද්ධ ශාසනයක් පවතින කාලෙක විතරයි. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න කාලෙක, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකෙ පවතින කාලෙක, ඒ ධර්මයේ කියන සංඝයා ලෝකේ වැඩ ඉන්න කාලෙක විතරයි මිනිසයාට මේ ධර්මයේ ලෝකෙට අහන්න සලස්වන්න පුළුවන් වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාලා කිච්චෝ මනුස්ස පටිලාභෝ, මේ මනුස්ස ජීවිතේ දුර්ලභයි. දුකසේ ලබන්නේ මේක. ගොඩාක් කුසල් කරලා තමයි මේ මනුස්ස ජීවිතය ලබන්නේ. කිච්චෝ බුද්ධාණං උප්පාදෝ, බුදුවරුන්ගේ උපතත් ඒ වගේ දුර්ලභයි. ඉතින් දුර්ලභව ලැබෙන බුද්ධ ශාසනයක දුර්ලභ මුණ ගැහෙන බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය ලෝකෙට අහන්න සලස්වනවා කියන එකත් දුර්ලභ කාරණාවක්. එහෙනම් මේ දුර්ලභ කාරණා මූලික කරගෙන යමෙක් පිනක් කරනවාද ඒ පිනත් දුර්ලභයි. ඒ නිසා මේ පින්වතුන්ට සතුට වෙන්න පුළුවන් තමන්ගේ මෑණියන් වෙනුවෙන් දුර්ලභම පිනක් සිද්ධ කරගන්න ලැබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ අවබෝධ කළා මේ ලෝකේ දුක නම් වූ ආර්ය සත්‍යය. දුක නම් වූ ආර්ය සත්‍යයක් ලෝකේ තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා තමයි ඉස්මතු කරලා පෙන්වන්නේ මේන්න දුක. උන්වහන්සේ වදාළේ මේ ඉපදීම දුකක්. මේ සසරේ බුදුරජාණන් වහන්සේ වදාලා අපි නොයේක් ජීවිතවල ඉපදිලා තියෙනවා. දිව්‍යමය ආත්ම භාව ලැබලා තියෙනවා, මිනිසත් භව ලැබලා තියෙනවා, තිරිසන් ලෝකේ උපදිනවා, නිරේ උපදිනවා, പ്രേත ලෝකේ උපදිනවා. මේ වගේ නොයේකුත් ලෝකවල අපි ආය උපදිනවා. මේක දුකක්. ඇයි දුක? බුදුරජාණන් වහන්සේ වදාලා ඉපදුනාට සත්‍යයට නොයේක් දුක් කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. උපන් නිසා ලෙඩ වෙනවා. උපන් නිසා වයසට යනවා. උපන් නිසා ජරා මරණ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. උපන් නිසා ප්‍රිය දේවල් අපිට අහිමි වෙලා යනවා. උපන් නිසා අපි අකමැති දේවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක දුකක්. ඉතින් මේ දුකට අපි කාටත් උපන් හැම කෙනෙකුටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ නිසා මේ දුක අපි අවබෝධ කරගන්න ඕනේ. මේ දුක අවබෝධ නොකරන තාක් උන්වහන්සේ වදාලා පින්වත් මහණෙනි
කාරණා 4ක් ඔබත් මාත් අවබෝධ නොකළ නිසා මේ සසරේ අපි ආවා. නමුත් මේ කාරණා 4 අවබෝධ කළ නිසා ඔබත් මාත් දැන් සසරින් නිදහස්. මොකක්ද ඒ කාරණා 4? බුදුරජාණන් වහන්සේ වදාළා දුක්ඛ නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කළේ නැහැ සසරේ. ඒ නිසා ආය ආය උපදින්න සිද්ධ වෙනවා අපිට. දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය අපි ප්‍රහාණය කළේ නැහැ. දුක නිරුද්ධ වීම නම් වූ දුක නිරෝධය නම් වූ ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධය. දුක නිරුද්ධ කරන්න ඕනා කරන වැඩපිළිවෙල මේවා අපි අනුගමනය නොකළ නිසා මේ සංසාරේ අපිට ආය ආය උපදින්න වෙනවා. ඒ නිසා මේ උපන්දින සමරනවා කියන කාරණාවත් අපිට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරන තාක් මේ සසරේ ඕන තරම් කරන්න පුළුවන්. එකම දේ ආය ආය මේ සසරේදී අපි කරනවා. එකම දේ උපන්දින සමරන්නේ මේ ජීවිතේ විතරක් නෙමෙයි. කලින් ඕන තරම් ජීවිතවල අපි උපන්දින සමරලා ඇති. තව ඉස්සරහට මේ චතුරාර්ය සත්‍ය අපි අවබෝධ නොකළොත් තව ඉදිරියටත් අපිට මේ දේවල් සමර තමයි යන්න වෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ වදාළ නිසා මේ සංසාරේ දුක් බොහෝමයි. බොහෝ දුක් විඳිනවා අපි මේ සසරේ. උපන් සත්‍යයට බොහෝ දුක් විඳින්න තියෙනවා මේ සංසාරේ. ඒ නිසා මේ සසරින් නිදහස් වෙන්න කියලයි බුදුරජාන් වහන්සේගේ අවවාදය උනේ. මොකද අපි කොයි මොහොතක පින්වත්නි අසරණ වේද කියලා අපිට කියන්න බෑ. මොකද අපි අසරණ වෙන වෙලාව අපිට කලින් දැනුවත් කරලා නෙමෙයි ඉන්නේ. අපේ අතපය හොඳට තියෙනකම්, තරුණකම හොඳට තියෙනකම්, යමක් කමක් කරගන්න පුළුවන්කම තියෙනකම්, වචන කතා කරගන්න පුළුවන්කම තියෙනකම්, ඇගේ පුතේ හයිය තියෙනකම් අපි හිතනවා අපිට කරදර ඉන්නේ. නමුත් අපි නොසිතූ වෙලාවක අපිට ලෙඩ ඇඳට වැටෙන්න සිද්ධ වෙන්න පුළුවන්. අපි නොසිතූ වෙලාවක අපේ මේ අතපය 4 වළංගු නැති වෙන්න පුළුවන්. අපි නොසිතූ වෙලාවක අපිට මේ කෑම කන්න බැරි වෙන්න පුළුවන්. අපි නොසිතූ වෙලාවක අපේ මල මුත්‍ර ටිකවත් අපිට හරියට පහ කරගන්න බැරි වෙන්න පුළුවන්. තව කෙනෙකුගේ ආධාර උපකාර ඇතුව මේ ජීවිතේ ගත කරන්න සිද්ධ වෙන වෙලාව කොයි මොහොතේද කියලා අපිට හිතා ගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ අසරණ වීම කියන එක අපි අසරණ වෙන වෙලාව කලින් දැනුවත් කරලා ඉන්නේ කවදාවත්. ඒ නිසා උන්වහන්සේ වදාලා අපිට මේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙද්දී හිත වැටෙන්නේ නැතුව මේ දේවල් වලට මුහුණ දෙන්න නම් මේ හිත කලින් සකස් කරලා තියෙන්න ඕන. උන්වහන්සේ නකුල පිතාට වදාළේ නකුලන මාතා නකුල පිතා කියන දෙන්නගේ නකුල මේ ඒ තාත්තර කියනවා බුදුරජාණන් වහන්සේ ගෘහපතිය කය ලෙඩ වෙන්න පුළුවන්. නමුත් මේ හිත ලෙඩ කරගන්න එපා කිව්වා. මොකද කය ලෙඩ වෙනවත් සමගම වේගයෙන් ලෙඩ වෙන්නේ හිත. හිත වික්පන්ට වැටෙනවා පින්වත්නි. කය ලෙඩ වුණත් හිත වැටෙන්නේ නැතුව තියාගන්න පුළුවන් නම් අපිට අසනීප ඉදිරියේදී දුක් කරදර ඉදිරියේදී හිත ලෙඩ කරගන්න නැතුව ඉන්න පුළුවන් නම් එතකොට මේ හැම දෙයකටම අපිට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා නිරන්තරයෙන් කල්පනා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. කරුණු කාරණා ටිකක් තියෙනවා. ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා නිතර කල්පනා කරන්න ඕන මේවා. නිරන්තරයෙන් මේවා කල්පනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ හේතුව මේ දේවල් කල්පනා කිරීම මත මේ හිත සකස් වෙනවා පින්වත්නි අපේ මරණාසන්න මොහොතට සාර්ථක මුහුණ දෙන්න පුළුවන් විදිහට. මොකද අපි මරනවා කියන කාරණාව මේ හැමෝම එකම විදිහට වයසට ගිහිල්ලා මැරෙන්නේ නැහැ. උන්වහන්සේ වදාළේ ඉහළට ගත්තු හුස්ම ටික පල්ලෙහාට එලන්න කරින් අපි මැරෙන්න පුළුවන්. සුළු වෙලාවයි අපිට ජීවත් වෙන්න තියෙන්නේ. උන්වහන්සේ වදාළේ තනාග තියෙන පිණි බින්දුවක් වගේ අපේ මේ ජීවිතේ. කොයි වෙලේ අපිට සමුගන්න මේ මනුස්ස ලෝකයෙන් සමුගන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ. අපි මැරෙන එක නෙමෙයි පින්වත්නි වැඩේ. මැරෙන එක නෙමෙයි විශ්මිත දේ. නැවත උපදින්න සිද්ධ වෙනවා.
මෙහෙන් S2 වහලා S2 අරිද්දී අපි නිරේ ගිනිදෙල් මැද්දේ නම් කාට කියන්නද? මෙහෙන් S2 වහලා S2 අරිද්දී අපි പ്രേත ලෝකේ නම් මොකද කරන්නේ? මෙහි S2 වහලා S2 අරිද්දී තිරිසන් ලෝකේ නම් අපිට කරන්න දෙයක් නැහැ. ඒ නිසා මරණය නෙමේ විශ්මිත දේ. උපන් සෑම සත්වයෙක්ම මරණයට ගොදුරු වෙනවා. උන්වහන්සේ වදාළේ ගවඝාතකාකාරයකට දක්කගෙන යන ගවයෙක්ව දක්කගෙන යද්දී ඒ ගවයා තියෙන සෑම පියවරක් පාසා මේ ගවයා ලං වෙන්නේ කුමක් කරාද? තමන්ගේ මරණය කරා. ඒ වගේම උපන් හැම සත්වයෙක්ම මේ අපේ දවස ගත වෙනවා කියලා කියන්නේ තප්පරයෙන් තප්පරේ මොහොතින් මොහොත පැයෙන් පැය අපි ලං වෙන්නේ අපේම මරණය කරා. ඒ නිසා මරණයෙන් ගැලවෙන්න මේ ලෝකයේ කිසිම ජගතෙකුට බෑ. කොච්චර රූප සම්පත්තිය තිබ්බත්, කොච්චර ධන සම්පත්තිය තිබ්බත්, කොච්චර භවභෝග සම්පත් තිබ්බත්, කොයි තරම් හැකියාවල් තිබ්බත්, මොනවාකාරයේ තනතුරු තානාන්තර දැරුවත්, මොනතරම් ප්‍රසිද්ධියක් තිබ්බත්, මොනතරම් හැකියාවක් තිබ්බත්, මොනතරම් බලපුරුවන්කාරකමක් තිබ්බත් මේ හැම දෙයම යටයි මරණය කියන දෙයට. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා දේශනා කළේ මරණය කියන එක සිද්ධ වෙන්නේ හරියට ගස්වල ගෙඩි වැටෙනවා වගේ. මොකද ගස්වල හැදෙන ගෙඩි මල් කාලෙත් වැටෙනවා. පුංචි ගෙඩි කාලේ, ලපටි ගෙඩි කාලෙත් වැටෙනවා. හොඳට මෝරගෙන ඉද්දිත් ගෙඩි සමහර ගෙඩි වැටෙනවා. ඉදිලත් ගෙඩි වැටෙනවා. කුණු වෙලත් වැටෙනවා. මේ වගේ මනුස්ස ලෝකයේ උපන් මිනිසයා පුංචි වයසේ කුසේදීම මැරිලා යනවා. කුසට ආපු ගමම ගබ්සා වෙලා මැරිලා යනවා. සමහර වෙලාවට කුසෙන් එළියට එනකොට මැරෙනවා. ඉපදිලා තරුණ වයසට එද්දී මැරෙනවා. සාමාන්‍ය මැදි වයසට එද්දිත් මැරෙනවා. වයසට ගිහිල්ලත් මැරෙනවා. මරණය කියන එක ගස්වල ගෙඩි වැටෙනවා වගේ කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ජීවිතේ ටික කලයි අපිට තියෙන්නේ. ඒ පුංචි කාලය තුල අපිට කරන්න තියෙන දෙයක් තමයි මේ ජීවිතේ අතහැරලා අස්මා ලෝකා පරංගති මෙලොව අතහැර පරලොව යද්දී අරන් යන්න පුළුවන් දෙයක් අපි රැස් කරන්න ඕන. ඒ නිසා උන්වහන්සේ වදාලා පින කුසලේ අපේ ජීවිතේට රැස් කර ගන්න ඕන. ඉතින් අද මේ ධර්ම දානය දෙන පින්වතුන් කරන්නේත් මේ ජීවිතය අතහැරලා පරලොව යද්දී අරන් යන්න දෙයක් රැස් කර ගන්නවා. තමන්ගේ මෑණියන්ගේ උපන්දිනය මුල් කරගෙන. බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රඥාවන්ත අය විශේෂ කාරණා මුල් කරගෙන තමන්ගේ ජීවිතයට පින් රැස් කරනවා. එතකොට මේ පින්වතුන් තමන්ගේ මෑණියන්ගේ උපන්දිනය මූලික කරගෙන ලෝකෙටම ධර්මය අහන්න සලස්වනවා. ඒකේ පින්වතුන් කරගන්න ප්‍රඥාවන්ත දෙයක්. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ දානයන් අතර අග්‍රතම දානය තමා ධර්ම දානය. ඉතින් අපි කියා හිටියේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා අපේ මරණය කොයි මොහොතේද දන්නේ. ඒ මරණයසන්න මොහොතේදී අපේ ජීවිතේ අපේ මරණයට මුහුණ දෙන්න නම් සාර්ථකව මුහුණ දෙන්න නම් එයා ඒ මරණයටපත් වෙන්න කලින් ජීවිතේ ගත කරන කාලේ නිරන්තරයෙන් වැඩ කටයුතු කරන ගමන් කල්පනා කරන්න ඕන කාරණා ටිකක්. මොකද අපි කොච්චර පැතුවත් මේ ජීවිතේ වයසට යන්න එපා කියලා අපි නොදැනීම අපේ වයස යනවා. තප්පරෙන් තප්පරේ අපේ වයස යනවා. ඊළඟට අපි හිතමු දැන් අවුරුදු අපි උපන්දින සමරන අවුරුදු 30යි 40යි 50යි 60යි 70යි කියලා සමරනවා. අපි හිතමු අපිට දැන් අවුරුදු 60යි කියලා. ඒක අවුරුදු 60ක් කියලා කියන්නේ එයා මනුස්ස ලෝකයේ අවුරුදු 60ක් අවසන් කරලා ඉවරයි. මනුස්ස ලෝකයේ පරමාවශ තියෙන අවුරුදු 70 නම් යාට තව ජීවත් වෙන්න තියෙන්නේ පරමාවශ ජීවත් වුණොත් අවුරුදු 10යි. බත්මාළු පිණි කන්න තියෙන අවුරුදු 10ටත් අඩුවෙන්. මොකද වයසට යනකොට කන්න බොන්නත් බැරි වෙනවා. එන අවුරුදු 30යි කියලා අපි උපන්දිනේ සමරනවා නම්
අපි කල්පනා කරන්න තියෙනවා අපේ මනුස්ස ආයුෂ අවුරුදු 30ක් අවසන් වෙලා තව ටික කාලයක් ඉන්න තියෙන්නේ. ඒතර අවුරුදු 30ක් 40ක් ගත වෙච්ච කෙනෙක් කල්පනා කරන්න ඕනේ අවුරුදු 30 40 තුල තමන් වැඩිපුරම රැස් කළේ මේ ලෝකේ අතහැරලා යන දේවල්ද මේ ලෝකේ අතහැරලා යද්දී අරන් යන්න පුළුවන් දේවල්ද? ඕනෑම බොහෝ දෙනෙකුගේ ජීවිතවල අවුරුදු 60ක් 70ක් ගත වෙද්දී වැඩිපුර මේ අය වෙහෙසිලා තියෙන්නේ මේ ලෝක අතහැරලා පරලෝ යද්දී අරන් යන දේවල් වලට නෙවෙයි. වැඩිපුරම මේ ජීවිතේ වෙහෙසෙන්නේ මෙලොව අතහැරලා යන දේවල් වලට. අපි ගෙවල් දොරවල් හදනවා. මේ ජීවිතය අතහැරලා යද්දී අරන් යන්න බෑ පින්වත්නි. අපි රැකී ආරක්ෂා කරනවා, මිල මුදල් එකතු කරනවා. මේ ජීවිතය අතහැරලා යද්දී අරන් යන්න බෑ පින්වත්නි. මිනිස්සු නොමරන්නෝසේ ජීවත් වුණාට මේ කිසිවක් අරන් යන්න බෑ මැරෙද්දී. අපි ප්‍රේම සම්බන්ධතා පටන් ගන්නවා. ඒ වෙනුවෙන් ජීවිත කාලෙම වෙහෙසෙනවා. සමහරලාට අම්මා තාත්තකමත් අතහරිනවා. ගෙවල් දොරවල් අතහරිනවා. යාළු මිත්‍රකම් අතහරිනවා. Tamanට ගොඩාක් සෙනෙහවන්ත අයව අතහරිනවා මේ ප්‍රේම සම්බන්ධතාව වෙනුවෙන්. හැබැයි ඒ කොච්චර දේ අතහැරියත් එයාට මැරෙනකොට ඒ සම්බන්ධය අරන් යන්න බෑ. ඒ ආදරය කරපු කෙනාව අරන් යන්න බෑ. මෙලොව අතහැරලා යන්න වෙනවමයි. ඊළඟට විවාහ වෙනවා. දරුවෝ හදනවා. Tamanට ආරක්ෂාවක් රැකවරණයක් පතාගෙන. හැබැයි ඒ දරුවෝ නිසාව දුක් විඳමින් බොහෝ දේ කරනවා මේ ජීවිතේ. හැබැයි ඒ කිසි දෙයක් මරණින් මත්තේ අරන් යන්න බෑ. මෙලොව අතහරින්න වෙනවා. භවභෝග සම්පත් රැස් කරනවා. යාන වාහන ගන්නවා. ඉඩකඩම් ගන්නවා. ස්ථාවර තැන්පතු දානවා. මේ මොන දෙයක් කරත් ඒ ඔක්කොම මෙලොවට විතරයි. මේ ජීවිතය අතහැරලා යද්දී අරන් යන්න බෑ කිසිවක්. මේ ජීවිතය අතහැරලා යද්දී පරලෝ යද්දී අරන් යන්න තියෙන බුදුරජාණන් වහන්සේ වදාළේ සිතින් කයින් වචනයෙන් රැස් කරගන්නා වූ යහපත් වේවා අයහපත් වේවා. ආන් ඒ ටික විතරයි. ඒ නිසා මනුස්ස ජීවිතයක් ගත කරන කෙනෙක් දක්ෂ වෙන්න ඕන සිත කය වචනය මෙහෙवला යහපත් දේ කරන්න. මොකද යහපත් දෙයක් කළොත් ඊළඟ ජීවිතේ එයාට යහපත් විපාක සහිතව උපදින්න පුළුවන්. හැබැයි මේ මනුස්ස ජීවිතයක් ලැබිලා කෙනෙක් සිතින් කයින් වචනයෙන් මුළු දවස පුරාම අයහපත් දේවල් නම් කරන්නේ. ජීවිතේ වැඩි හරියක්ම කරලා තියෙන්නේ පාපකාරී දේවල් නම් පව්කාර දේවල් නම් එයාට ඊළඟ උපත මෙලෝදීම තීරණය කරගන්න පුළුවන්. Tamanට තියෙන්නේ දුක්ඛිත ඉරණමක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රඥාවන්ත කෙනා ටික ටික හරි නමුත් තමන්ගේ ජීවිතයට පින එක්රැස් කරගන්නවා. මොකද එයාට මෙලොව අතහැරලා පරලෝ ගියාම පිහිට පිළිසරණ පිණිස පවතින්නේ ওই ටික විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අපි හැමෝටම මේ මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා නිතර නිතර කල්පනා කරන්න මේවා. මේවා කල්පනා නොකරන නිසා ලෝකයා බොහෝ පව් රැස් කරනවා. සිතින් කයින් වචනයෙන් දුෂ්චරිතේ හැසිරෙන්නේ මිනිස්සු මේ දේවල් කල්පනා නොකරන නිසා කියනවා. මේ දේවල් කල්පනා කරනවා නම් මේ කියන කාරණා කල්පනා කරනවා නම් මිනිස්සු සිතින් කයින් වචනයෙන් අයහපතේ හැසිරෙන්නේ දුෂ්චරිතයේ දෙන්නේ කායික දුෂ්චරිතයේ දෙන්නේ වචනයෙන් දුෂ්චරිතයේ දෙන්නේ මනසින් දුෂ්චරිතයේ දෙන්නේ මේ දේවල් කල්පනා නොකරන නිසා කියනවා. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා නිතර නිතර කල්පනා කරන්න ඕන මම වයසට යනවා. මේ හැමදාම මේ තරුණ විදියට ඉන්නේ අපි වයසට යනවා. වයසට ගියාට පස්සේ අපි ජීවිතේට මුහුණ දෙන්නේ කොහොමද? අපි එක්තෙන් වුණාට පස්සේ අපිට පන්සල් ගිහිල්ලා සිල් අරගෙන දම් පැන් දීගෙන මේ ටික කරන්න බෑ. එහෙනම් අපි වයසට යන්න කලින් තරුණ කාලේ මේ දේවල් කරගන්න ඕනේ. ආන්ගයා එතකොට කයින් වචනින් සිල් රකින්න පෙළඹෙනවා. සිතින් යහපත් දේ කරන්න පෙළඹෙනවා. ඊළඟට උන්වහන්සේ වදාලා අපි නිතර කල්පනා කරන්න ඕන මම ලෙඩ වෙන කෙනෙක්. කොයි මොහොතේ ලෙඩ වේද කියලා හොයන්න බෑ. උන්වහන්සේ වදාලේ මේ ශරීරයේ ලෙඩ රෝග වලට කැදැල්ලක්. කොයි වෙලේ මේ වෙනකොටත් මේ ශරීරය ඇතුලේ පිළිකාවක් මෝරනවද කියලා අපි දන්නේ නැහැ. මොකද පිළිකාව කියන දේ එක පාරටම
මේ ඇති වෙන දෙයක් නෙමෙයි ටිකින් ටික මේ ශරීරය ඇතුලේ වර්ධනය වෙලා අවසාන කාලය වෙනකොට තමයි මේක එළියට එන්නේ. එතකන් අපිට හොයන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අසනීප වුණාට පස්සේ එක්තැන් වුණාට පස්සේ මේ පින් දහම් කරන එක සිල් රකින්න එක මේක කරගන්න බැරි වෙන්න පුළුවන්. සිහිය පිහිටව ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා නිතර සිහි කරන්ට මම ලෙඩ වෙන කෙනෙක්. ලෙඩ වුණාට පස්සේ පින්වත්නි කොච්චර දිවෙන් දිව ගාගෙන හිටියත් යාළුවෝ කියන අය කිසි කෙනෙක් ළඟට එන්නේ නැහැ. ළඟට එන්න බැරි ගඳ ගහන රෝගයක් හැදුනොත් එහෙම කිසි කෙනෙක් ළඟ වෙන්නේ නැහැ. අපි හිතමු ඔබ දැකලා ඇති සමහර වෙලාවට මේ මුඛ පිළිකා වගේ හැදුනට පස්සේ ලං වෙන්න බෑ දුර්ගන්ධේ. එතකොට කොච්චර යාළුවෝ හිටියත් කොච්චර හිතවතුන් හිටියත් සමහර වෙලාවට තමන් ආදරය කරන කෙනා පවා තමන්ගෙන් ඈත් වෙනවා. ඒ නිසා අපි ලෙඩ වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා නිතර සිහි කරන්ට මම ලෙඩ වෙනවා. මම ලෙඩ වෙන කෙනෙක්. ලෙඩ වෙන ස්වභාවය අපි කවුරුත් ඉක්මවලා නැහැ පින්වත්. ඊළඟට උන්වහන්සේ වදාලා මම මැරෙනවා. මරණයටපත් වෙන ස්වභාවය මේ කවුරුත් ඉක්මවලා නැහැ. මොන දේ කරගෙන හිටියත් අපි කොයි වෙලේ හරි මැරෙනවා. මැරෙනවාමයි. ඒ නිසා මේ මරණය ගැන අපි මැරෙනවානේ කියලා කල්පනා කරන්නේ නැති නිසා ලෝක සත්වයා බොහෝ පව් රැස් කරනවා. කයින් වචනයෙන් මනසින් දුෂ්චරිතයේ හැසිරෙන්නේ මේ මැරෙනවා කියන කාරණේ කල්පනා කරන්නේ නැති නිසා කියනවා. ඒ නිසා නිතර හිතන්ට කිව්වා. මේවා නිතර හිතන්ට කියලා කියන්නේ එතකොට තමයි සිල් රකින්න හිත පෙළඹෙන්නේ. සිල් රකින්න වීරියක් උපදින්නේ මේවා නිතර කල්පනා කළොත්. මේවා නිරන්තරයෙන් කල්පනා කරන්නේ නැත්නම් කෙනෙකුට සිල් රකින්න හිතෙන්නේ නැහැ. ධර්මයේ හැසිරෙන්න හිතෙන්නේ නැහැ. නිසා උන්වහන්සේ වදාලා නිතර සිහි කරන්න මම වයසට යනවා, මම ලෙඩ වෙනවා, මම මැරෙනවා. මේ ස්වභාවල් මං ඉක්මවලා නැහැ. ඊළඟට නිතර හිතන්න කිව්වා අපිට මේ ප්‍රියමනාප දේවල් අපි ළඟ තියෙනවනේ. මේ ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා. කොයි වෙලේ වෙනස් වෙලා යයිද දන්නේ. අද ප්‍රියව හිටියට හෙට වෙනකොට ඒ කෙනාම අප්‍රිය වෙන්න පුළුවන්. අද ප්‍රියමනාපව ඉන්න කෙනා හෙට වෙනකොට තරහ වෙන්න පුළුවන්. එතකොට අපි නිතර කල්පනා කරලා නැත්තම් ප්‍රියමනාප දේවල් වල ස්වභාවය තමයි වෙනස් වෙනවා. අනිත් ස්වභාවයකටපත් වෙනවා. හැමදාම එකම විදිහින් තියෙන්නේ නැහැ කියලා කල්පනා කරලා නැත්තම් ප්‍රියමනාප දේ වෙනස් වෙද්දී අපිට දරා ගන්න බැරි වෙනවා. හිතට මහ විශාල වේදනාවක් එනවා. දුකටපත් වෙනවා. සමහරවිට ජීවිතයෙන් පවා සමුගන්න හිතන විදිහේ වේදනාවක්, මාරාන්තික වේදනාවක් හිත ඇතුලේ හදවතේපත් වෙන්න පුළුවන්. ඒක වෙන්නේ අපි කල්පනා කරලා නැහැ නිතර භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. ඒ භාග්‍යතුන් වහන්සේගේ අවවාදයෙන් නිතර සිහි කරා නම් ශ්‍රාවකත්වයට පැමිණි කෙනෙකුට කවදාවත් ඒ වගේ දුකකටපත් වෙන්න වෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ අනුකම්පා ඇති ශ්‍රාවකීන්ට අනුකම්පා ඇති ශාස්ත්‍රඥ වහන්සේ නමක් හැටියට මා කළ යුත්තේ කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ උන්වහන්සේ ශ්‍රාවකයෝ වෙනුවෙන් කළ යුත්තේ කරලා තියෙන්නේ. ඒතර ශ්‍රාවකත්වයට පැමිණි කෙනා නිරන්තරයෙන් කල්පනා කරන්න ඕන මේ කාරණා. මොකද තමාට රැකවරණයක් හදාගන්න තියෙන පින්වත්නි ධර්මයෙන්මයි වෙන කිසිවකින් නෙමෙයි. කොයි කවුරු අපි වට කරගෙන හිටියත් අපේ ජීවිතේ ධර්මයේ නැත්තම් අපි අසරණ වෙන වෙලාව අපිට හිතා ගන්න බැරි වෙනවා. ධර්මයේ නැති ජීවිතේ අසරණ වුණොත් එහෙම සිහි කරන්න කිසිවක් නැහැ. හිතට එන්නේ ද්වේෂය. මම මේ අයට මෙහෙමයි උදව් කරේ. මම මේ අයට මේ විදිහේ දේවල් කළා. නමුත් මේ අය මාව දැන් බලන්නේ. මට සලකන්නේ. මට බේතේ තරම් දෙන්නේ. මේ වගේ නොයේකුත් සිතිවිලි ඇවිල්ලා හිත වහ ගන්නවා. ද්වේෂය හිතට එන්න වන්නවා. නමුත් අපි කල්පනා කරලා තිබ්බනම් මේ ප්‍රිය දේවල් වෙනස් වෙලා යනවා. අපි කොච්චර ආදරය කරගෙන හිටියත් මේ හැම දෙයක්ම වෙනස් වෙලා යනවා. මේ දේවල් වල ස්වභාවය තමයි අන්‍ය ස්වභාවයකටපත් වෙන එක කියලා කල්පනා කරලා තිබ්බනම් මේ දේවල් වෙනස් වෙලා යද්දී අපිට දුක උපදින්නේ නැහැ. ඊළඟට උන්වහන්සේ වදාලා නිතර සිහි කරගන්න, නිතර කල්පනා කරන්න ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මම කර්මයේ දායාද කරගෙන ඉන්නේ. කර්මය කියන දේෙන් ගැලවෙන්න කිසි කෙනෙකුට බෑ පින්වත්නි. හොර රහස කරත්, එලිපිට කරත් පවේ විපාක දුක් සහිතයි.
හොර රහස කරත් එලිපිට කරත් පිනේ විපාක සැප සහිතයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ කර්මයෙන් ගැලවෙන්න කාටවත් බෑ. තමන් වපුරන දේ තමන්ට නෙලන්න දවසක් එනවාමයි. ඒකින් නම් ගැලවෙන්න හම්බෙන්නේ අපිට. කොච්චර හොර රහසේ මුළු ලෝකෙටම හොරින් පව් කළත් විපාක විඳින්න වෙනවාමයි. හැබැයි ඒක විපාක විඳින්න වෙන්නේ හොර රහසේ නම් නෙමෙයි. ඇඬු කඳුලි ලෝකෙටම පේන්න තමයි දුක් විපාක විඳින්න වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ නිතර සිහි කරන්න මම කර්මයේ දායාද කරගෙන ඉන්නේ. කර්මයේ උප්පත්ති ස්ථානයේ කරගෙන ඉන්නේ. කර්මයේ ඥාතියා කරගෙන ඉන්නේ. කර්මයේ පිළිසරණ කරගෙන ඉන්නේ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති. මා විසින් කරන යහපත් වේවා අයහපත් වේවා කර්මයේ විපාක අන් අය සතු නැහැ. මා සතුයි. මං කරන පව්කාරකම් වලට අම්මා තාත්තට මේ විපාක විඳින්නේ. මමමයි විපාක විඳින්නේ. ආන් එහෙම හිතන්න කිව්ව නිතර නිතර. මේ කර්මයේ විපාක දෙනවා අපි කර්මයේ දායාද කරගෙන ඉන්නේ කියලා ලෝකේ කල්පනා කරන්නේ. ඒ නිසා කියනවා කයින් දුෂ්චරිතයේ හැසිරෙන්නේ. වචනයෙන් දුෂ්චරිතයේ හැසිරෙන්නේ. මේවල විපාක මට එනවා කියලා කල්පනා නොකර නිසා කියනවා ලෝකයා. මනසින් දුෂ්චරිතයේ හැසිරෙන්නේ මම මේ කරන දේවල් වල දුක මට එනවා කියලා කල්පනා කරන්නේ නැති නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේවා නිතර සිහි කරන් එතකොට අසරණ නොවි මැරෙන්න පුළුවන්. ඔන්න සැබෑම ශ්‍රාවකත්වයට පැමිණි කෙනෙක් මරණාසන්න මොහොතේ කල්පනා කරන විදිය අද මේ සූත්‍ර දේශනාවෙන් ලස්සනට පිළිබිඹු වෙනවා. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සංයුත්ත නිකාය 4 වෙනි පොත් වහන්සේගේ සලායතන වර්ගයේ චිත්ත සංයුත්තේ දේශනාවේ නම ගිලාන සූත්‍රය. මේ දේශනාව වදාරේ මේක ශ්‍රාවක භාසිතයක්. ඒ කියන්නේ උපාසක සැබෑම උපාසකත්වයට පැමිණි ශ්‍රාවකේ කරපු දේශනාවක් මේක. ගිලන්නු චිත්ත ගෘහපති තමයි මේ දේශනාව දේශනා කරේ. කියා දුන්නේ. ඒ දවස්වල පින්වත් මේ චිත්ත ගෘහපතිතුමා ගොඩාක් අසනීප වෙලා හිටියා. මරණාසන්න වෙලා හිටියේ. ඒ දිනවල චිත්ත ගෘහපති අසනීප වෙලා දුකට පැමිණලා බලවත්ව ගිලන් වෙලා හිටියා. එතකොට ආරාමවාසී දෙවිවරු, වන දේවතාවරු, රුක්ෂ දේවතාවරු, ඖෂධ තන සුවිසල් රුක් වලට අරක්ගත් දෙවිවරු රැස් වෙලා මෙහෙම කතා වෙන්න ගත්තා කියනවා. බලන්න මේ දෙවිවරු පවා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ අසනීප වෙලා ඉන්නකොට කතා වෙනවා ඒ අය ගැන. චිත්ත ගෘහපතිතුමාට මෙන්න මෙහෙම කිව්වා කියන ඇවිල්ලා. මොකද්ද? පින්වත් ගෘහපතිතුමනි අනාගතයේ සක්විති රජෙකු වෙන්නට සිත පිහිටුවා ගන්නට. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් ගන්න තියෙන දෙයක් එකක් තමයි අපි මේ කොච්චර දුකට කරදර වලට පත් වෙලා හිටියත් අපි කැමති අපි ප්‍රාර්ථනා කරන දේවල් ඉෂ්ට සිද්ධ වෙනවා නම්. අපි කොච්චර පැතුවත් අපේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ නැත්නම් එක හේතුවක් තියෙනවා. ඒ ප්‍රාර්ථනා ඉෂ්ට නොවෙන්නේ එක හේතුවක් තියෙනවා. හැබැයි මේ කියන ගුණ ටික අපි ළඟ ඇති කරගත්තොත් අපේ ප්‍රාර්ථනා අපිට ඉෂ්ට කරගන්න පුළුවන්. එහෙනම් ඔබ ඔබේ ප්‍රාර්ථනාවල් ඉෂ්ට කරගන්න කැමති නම් ඔන්න ඔබේ ජීවිතයේ ඇති කරගත යුතු ගුණ ධර්ම පිළිබඳව චිත්ත ගෘහපතිතුමා මේ දේශනාවේ කියා දෙනවා. හොඳ අවවාදයක්. ඉතින් මේ දෙවිවරු චිත්ත ගෘහපතිතුමා ළඟට ඇවිල්ලා කියනවා පින්වත් ගෘහපතිතුමනි අනාගතයේ සක්විති රජෙක් වෙන්න හිත පිහිටුව ගන්න කිව්වා කියනවා. එතකොට මේ චිත්ත ගෘහපතිතුමා ඒ වෙලාවේ ආරාමවාසී දෙවිවරුන්ට මේ වන දේවතාවරුන්ට රුක්ෂ දේවතාවරුන්ට කියනවා ඕකත් අනිත්‍යයි. ඕවා අස්තිර දේවල්. මේවා ඒවත් ওই හැමදේම අත්හැරලා යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට දැන් චිත්ත ගෘහපතිතුමා කිව්වා. දැන් චිත්ත ගෘහපතිතුමා අසනීප වෙලා ගිලන් වෙලා ඒ ඇඳේ වැතිරිලා ඉන්න ගමන් තනියම කියනවා දැන් චිත්ත ගෘහපතිතුමාගේ වටේ වට වෙලා ඉන්නවා එයාගේ ඥාති ටික. ඒතකොට ඥාතීන්ට පේන්නේ මේ චිත්ත ගෘහපතිතුමා තනියම කියවනවා. මොකද්ද කියවන්නේ? ඕකත් අනිත්‍යයි. ඕකත් අස්තිරයි. මේව ඔක්කොම දාලා යන්න වෙනවනේ. කියලා මේ විදිහට චිත්ත ගෘහපතිතුමා තනියම කියවනවා. එතකොට මේ ඥාතීන්ට හිතුණා චිත්ත ගෘහපතිතුමා මේ මරණාසන්න වෙලා මරණයට බයේ තමයි දැන් මේ විදිහට නන් දොඩවන්නේ.
එතකොට මේ ඥාතීන් ටික වට වෙලා කියනවා ආර්ය පුත්‍රයනි සිහිය පිහිටුවා ගන්න කිව්වා. ආර්ය පුත්‍රයනි සිහිය පිහිටුවා ගත මැනව. නිකරුණේ දොඩවන්ට එපා කිව්වා. දැන් මේගොල්ලෝ හිතුවේ නිකරුණේ දොඩවනවා කියලා. හැබැයි චිත්තගෘහපතිතුමාට විතරයි පේන්නේ දෙවිවරු ඇවිල්ලා මේ විදියට කතා කරනවා කියලා. එතකොට චිත්තගෘහපතිතුමා කියනවා මං ඔබට මොකක් කියලාද ඔබ මට මේ විදියට කතා කරන්නේ? මං මොනවා කියලාද ඔබලා මට මේ විදියට කතා කරන්නේ? මොනවා කියලාද? ආර්ය පුත්‍රයනි සිහිය පිහිටුවා ගන්න නිකරුණේ මේ දොඩවන්ට එපා කියලා මේ විදියට කියන්නේ මම මොකද්ද කිව්වේ කියලා අහනවා නුඹලට. එතකොට මේ අය කියනවා ආර්ය පුත්‍රයනි ඔබ මෙහෙම කිව්වනේ. ඒ දැන් ඔබ මේ විදියට කියව හිටියේ මොකද්ද? ඕකත් අනිත්‍යයි. ඕකත් අස්තිරයි. මේ ඔක්කොම අත්හැරලා යන්න එනවනේ කියලා ඔන්න ඔය විදියට දෙඩෙව්වනේ. ඉතින් ඒ නිසා තමයි අපි කිව්වේ සිහිය පිහිටුවා ගන්න. බය වෙන්න එපා සිහිය පිහිටුවා ගන්න කියලා අපි කිව්වේ ඒ නිසයි කිව්වේ. චිත්‍රගෘහපති කියනවා ඒක ඇත්ත. මම එහෙම කිව්වා තමයි. හැබැයි ආරාම වාසී දෙවිවරු, වෘක්ෂ දේවතාවරු, ඖෂධ තන සුවිසල් රුක් වලට අරක්ගත්තු දෙවිවරු රැස්ලා මට මෙන්න මේ විදියට කිව්වා. මොකද්ද? පින්වත් ගෘහපතිය මට අනාගතයේ සක්විති රජෙක් වෙන්න සිහිය පිහිටුව මේ හිත පිහිටුව ගන්න කිව්වා කියනවා. ඉතින් ආන් ඒ විදියට කිව්ව නිසා තමයි බලන්න ශ්‍රාවකත්වයට පැමිණි කෙනෙක් කල්පනා කරන විදිය සක්විති රජෙක් වුණත් එයාට මරණය කියන දෙයට මුහුණ දෙන්න වෙනවා. ඒකයි අපි කිව්වේ කොච්චර රූපේ තිබ්බත් කොච්චර ධන සම්පත් තිබ්බත් කොයිතරම් හැකියාව තිබ්බත් කොච්චර මිල මුදල් තිබ්බත් මොනතරම් භවභෝග සම්පත් තිබ්බත් මොන වගේ බල සම්පන්නව හිටියත් ඒ හැම කෙනෙකුටම මැරෙන්න සිද්ධ වෙනවා. ඒ හැම කෙනෙකුටම මේ ඔක්කොම අතහැරලා යන්න දවසක් එනවා. බලන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකත්වයට පැමිණි උපාසකයෙක් හැටියට එයා තේරුම් අරන් තියෙන දේ මොකද්ද? මේ හැම දෙයක්ම ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරි විදිහට තේරුම් ගත්තු ශ්‍රාවකත්වයට පැමිණි කෙනා කල්පනා කරන දෙයක් තමයි මේ හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා. අතීතේ යම්තාක් දේවල් තිබ්බද ඒ ඔක්කොම අනිත්‍ය වුණා නම් වර්තමානයේ මේ පවතින දේ කෙසේනම් නිට්ටය වෙන්නද? වර්තමානයේ පවතින දේ අනිත්‍ය වෙලා යනවා නම් අනාගතයේ ඇති වෙන දේ කෙසේනම් නිට්ටය වෙන්නද? මේ හැම දෙයක්ම අනිත්‍ය ධර්මතාවයට අයිති. වෙනස් වෙන ස්වභාවයට අයිති. නැසී වෙනසී යන ස්වභාවයට අයිති. අස්තිරයි. මේක ශ්‍රාවකත්වයට පැමිණි කෙනාගේ හිතේ පවතින ධර්මයක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනාවකට සරණ ගිය මේ චිත්තගෘහපතිතුමා කියනවා ආන් ඒ නිසයි මම කිව්වේ දෙවිවරුන්ට ඒ දෙවිවරු මට සක්විති රජෙක් වෙන්න කියලා හිත පිහිටවා ගන්න කියලා කිව්වහම මම මේ දෙවිවරුන්ට කිව්වා දෙවිවරුනි මේවා අනිත්‍යයි. සක්විති රජකමත් අනිත්‍ය වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දවසක් වදාළනේ කඩි පේලියක් යනවා දැකලා කඩි රැලක් දැකලා බුදුරජාණන් වහන්සේ වදාලා මේ කඩි රැලේ සක්විති රජ කෙනෙක් නොවිච්ච කෙනෙක් නෑ කියනවා. මේ සසරේදී සක්විති රජ කෙනෙක් නොවිච්ච කෙනෙක් මේ කඩිය අතර නෑ කියනවා. හැම කෙනෙක්ම සක්විති රජ කෙනෙක් වෙලා තියෙනවා. හැබැයි එච්චර සක්විති රජකම් කර කර හිටපු අයත් අද කඩියෝ බවට පත් වෙලා. කුමක් නිසාද? කල්පනා කරේ නෑ. ඒ ජීවිතේ වෙනස් වෙලා යනවා. අනිත් වෙලා යනවා. වයසට යනවා. ලෙඩ වෙනවා. මැරෙනවා. ප්‍රිය දේ වෙනස් වෙලා යනවා. කර්මය දායාද කරගෙන ඉන්නේ. මේවා කල්පනා කරේ නෑ. ආන් ඒ දේවල් කල්පනා කරන්නට නොලැබුණු නිසා සක්විති රජකම් කරපු අයත් කඩියෝ අතරට ගියා. සක්විති රජකම් කරපු අයත් එසේ වුණා නම් අපේ ජීවිත ගැන මොකක් කියන්නද පින්වත්නි? ඒකයි මොනතරම් දේවල් මේ ජීවිතේ අපිට තිබුණත් අපි ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගත්තේ නැත්තම් මේ මරණයත් සමගම අර සියල්ල අහිමි වෙලා යනවා. ඒ සියල්ල අහිමි වෙද්දී ඊළඟ ජීවිතේ සුගතිය කරා යන්න තියෙන අවස්ථාවත් අහිමි වෙලා යනවා. ඒ නිසා මොන දේ අපි රැස් කරත් රැකවරණයේ පිණිස කියලා සැබෑම රැකවරණයක් අපිට උපද්දවලා දෙන්නේ ධර්මයෙන් විතරයි. වෙන කිසිවකින් නෙවෙයි. ඉතින් මේ චිත්තගෘහපති ඒ තමන්ගේ ඥාතීන්ට කියනවා ආන් ඒ නිසයි මම කිව්වේ ඕකත් අනිත්‍යයි, ඕවා අස්තිරයි, ඕවා ඔක්කොම අත්හැරලා යන්න එනවා කියලා මම
ඒකයි කිව්වේ කියනවා. එතකොට මේ ඥාති ටික අහනවා මේ චිත්‍රගෘහපතිකින් පින්වත් ගෘහපතිතුමනි අනාගතයේ සක්විති රජෙක් වෙන්න සිත පිහිටුවා ගන්නට කියලා දෙවිවරු කොහොම කිව්වේ මොන වගේ කාරණාවක් දැකලාද කියලා අහනවා. දැන් ඥාතීන්ට ප්‍රශ්නයක් ඇයි දෙවිවරු මෙයාට මේ විදියට කිව්වේ? එතකොට චිත්තගෘහපතිතුමා කියනවා ඥාතිවරුනි ආරාමවාසී දෙවිවරු වන දේවතාවරු රුක්ෂ දේවතාවරු මේ විදියට කල්පනා කරා කියනවා. බලන්න එතකොට චිත්තගෘහපතිතුමා අර දෙවිවරු කල්පනා කරපු දේ තේරුම් අරගෙන දෙවිවරුත් සමග කතා කළා විතරක් නෙමෙයි දෙවිවරු කල්පනා කරපු දේ තේරුම් අරගෙන වෙනකොට මේ චිත්තගෘහපතිතුමා කියනවා ඥාතිවරුන්ට මේ දෙවිවරු කල්පනා කරා කියනවා මේ චිත්තගෘහපතිතුමා සිල්වත් කල්යාණ ධර්මයන්ගෙන් යුක්තයි. ඉතින් අපි ඔන්න බලන්න මේ කාරණාව අපේ ප්‍රාර්ථනාවල් ඉෂ්ට නොවෙන්න හේතුව. යම් ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරගන්න කැමති නම් එයා කළ යුතු දේ ප්‍රාර්ථනා ඉෂ්ට නොවෙනවා නම් ඒකට හේතුවත් මේ ධර්මයෙන් කියවෙනවා. චිත්තගෘහපතිතුමා කියනවා ඥාතිවරුන්ට ඥාතිවරුනි මේ දෙවිවරු කල්පනා කරා කියනවා කතා වුණා කියනවා මේ චිත්තගෘහපතිතුමා සිල්වත් හරිම සිල්වත් කෙනෙක්. කල්යාණ ධර්මයන්ගෙන් යුක්තයි යහපත් ධර්මයන්ගෙන් යුක්තයි. ඉතින් අනාගතයේ සක්විති රජෙක් වෙමි කියලා චේතනාව පිහිටුවා ගත්තොත් ඒ සිල්වත් කෙනාගේ චිත්ත ප්‍රාර්ථනයේ පිරිසුදු සීලයක් තියෙන නිසා සමෘද්ධිමත් වෙනවා කියනවා. අපේ හිතින් කරන ප්‍රාර්ථනාවක් සමෘද්ධිමත් වෙන්න නම් අපේ ජීවිතයේ තියෙන්න ඕන සීලය පිරිසුදු සීලයක් තියෙන්න ඕන. ඒ වගේම තමයි යහපත් ධර්මී යුක්ත වෙන්න ඕන. යහපත් ධර්මයේ අපිට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අපේ ජීවිතේ හැඩගස්ස ගත්තොත් යහපත් ධර්මය අපේ ජීවිතේ තියෙනවා. ඒ උන්වහන්සේ වදාළ කෙනෙක් වෛර කරද්දී යාට පෙරලා වෛර කරන්න එපා. තමන්ට කොච්චර නින්දා අපහාස කරත් ලෝකයාට මෙත් සිත වඩන්න. ඒක යහපත් ධර්මයක්. ඉතින් මේ වගේ බුදුරජාණන් මේ සූත්‍ර පිටකය කියලා කියන්නේ සම්පූර්ණයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එතකොට යම් කෙනෙක් මේ ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගෙන නම් එයාගේ ජීවිතේ කල්යාණ ධර්මයන්ගෙන් යුක්තයි. ඊළඟට තමයි පිරිසුදු සීලයක් තියෙනවා නම් එහෙම කෙනාගේ චිත්ත ප්‍රාර්ථනයේ ඒ පිරිසුදු සීලය නිසා ඒ යහපත් ධර්මයේ නිසා සමෘද්ධිමත් වෙනවා කියනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණාව දෙවිවරු දැක්කා කියනවා චිත්තගෘහපතිතුමා බොහොම යහපත් කෙනෙක්. කල්යාණ ධර්මයන්ගෙන් යුක්ත කෙනෙක්. ඒ නිසා ඒ කල්යාණ ධර්මයේ යුක්ත සිල්වත් කෙනා යම් ප්‍රාර්ථනාවක් කළොත් ඒක ඉෂ්ට වෙනවා. ඒ නිසායි කියනවා මේ සක්විති රජෙක් වෙන්න සිත පිහිටුවා ගන්නට කියලා කිව්වේ. ඉතින් ඒ වෙලාවේ තමයි මම කිව්වේ දෙවිවරුන්ට මේකත් අනිත්‍යයි. මොකක්ද අනිත්‍ය? මේ සක්විති රජකම කියලා කියන්නේ තනිත් වෙලා යන දෙයක්. අස්තිරයි මේවා. වෙනස් වෙලා යනවා මේ දේවල්. ස්ථිර නෑ මේ කිසි දෙයක්. සක්විති රජකම කියලා කියන්නේ ස්ථිරසාර දෙයක් නෙමෙයි. ඒ පින ඒ ආයුෂයේ අවසන් වීමත් සමග ඒ ඔක්කොම අවසන් වෙලා යනවා. ආපහු සතර අපායට වැටෙන ස්වභාවයෙන් යුක්තයි සක්විති රජතුමා. බුදුරජාණන් වහන්සේ වදාළේ සතර මහා දිවයින්ට අධිපතිව රජකම් කරනවා සක්විති රජතුමා. සක්විති රජෙක් රජකම් කරන්නේ පංචශීලයෙන් යුක්තවයි. පංචශීලයෙන් යුක්තව සතර මහා දිවයිනටම අධිපතිව රජකම් කරන සක්විති රජතුමා මරණින් මත්තේ සුගතිය උපදිනවා කියලා. ඒ වගේම තමයි එදා වේල දුකසේ හොයාගෙන කාලා බීලා ජීවත් වෙන මිනිස්සෙකුත් එයත් ගිහිල්ලා සුගතිය උපදින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. හැබැයි එදා වේල බොහොම දුකසේ හම්බ කරගෙන කන්නේ. සක්විති රජතුමා තුල ධර්මයන් 4ක් නැති නිසා එයා ඒ දිව්‍යමය සැප අවසන් කරලා සතර අපායට වැටෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් සුගතිය ගියාට පස්සේ ධර්මයන් 4කින් යුක්ත නිසා එයා දුගතිය වැටෙන්නේ නැහැ කියනවා. මොකක්ද ධර්මයන් 4?
සක්විති රජතුමා ළඟ නෑ කියනවා බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදේ නෑ. ධර්මයේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදේ නෑ. සංඝයා කෙරෙහි නොසැලෙන ප්‍රසාදේ නෑ. ආරේකාන්ත සීලය නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයාට තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ සෝතාපන්න ශ්‍රාවකයෙක් ගැන මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදය, ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි නොසැලෙන ප්‍රසාදයත් ආරේකාන්ත සීලයක් තියෙන නිසා ඒ සෝතාපන්න ශ්‍රාවකයා සතර පායට වැටෙන්නේ නැහැ කියන. ඒ නිසා තමයි මේ චිත්ත ගෘහපතිතුමා දෙවිවරුන්ට කිව්වේ ඕකත් අනිත්‍යයි, අස්තිරයි, වෙනස් වෙලා යනවා. ඉතින් මේක කීවට පස්සේ චිත්ත ගෘහපතිතුමාගේ ඥාති කියනවා එහෙනම් ආරිපුත්‍රය අපිටත් අවවාද කරන්නකෝ මේ ජීවිතේ මරණයටපත් වෙනකොට ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියලා. චිත්ත ගෘහපතිතුමා අපිට ලස්සන අවවාදයක් කරනවා. කොහොමද එහෙනම් ඥාතිවරුනි ඔබ හික්මෙන්ට කොහොමද හික්මෙන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරේ නොසෙල්ලෙන ප්‍රසාදයෙන් යුක්ත වෙනවා කියලා. අවිච්ඡප්පසාදේ නොසෙල්ලෙන ප්‍රසාදයෙන් යුක්ත වෙනවා කියලා ඔබ හික්මෙන්න කිව්වා. ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදයෙන් යුක්ත වෙනවා කියලා ඔබ හික්මෙන්න. ආර්ය සංඝයා කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදයෙන් යුක්ත වෙනවා කියලා හික්මෙන්න කිව්වා. ඒ විතරක් නෙමෙයි. මෙයා කියනවා චිත්ත ගෘහපතිතුමා කියනවා ඒ වගේම මේ ගෙවල් වල තියෙනවා දානය විශේෂ දීමට යමක් ඇද්ද? ඒක මේ සිල්වත් අය මේ දුස්සීල අය කියලා බෙදා ගන්න එපා කියනවා. සිල්වත් වූ කල්යාණ ධර්මයන් ඇති උතුමන් හා තෝරා බේරා නොබෙදා දීම වන්නේ කියා. ওই විදිහට හික්මෙන්න කිව්වා. ඒ කියන්නේ මේ අපි දෙන්නේ සිල්වත් අයට විතරයි. දුස්සීල අයට අපි දෙන්නේ නැහැ කියලා. එහෙම සිල්වත් දුසිල්වත් කියලා බෙදා ගන්න එපා කිව්වා. යමක් දීමට ඇත්නම් ඒක පොදුවේ දෙන්න කිව්වා. සමසිතින් බෙදන්න කිව්වා. චිත්ත ගෘහපතිතුමා මේ විදිහට ඥාතීන්ට අවවාද අනුශාසනා කරලා කලුරිය කරා. ඥාතීන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි සමාදන් කරවලා දානයේ කෙරෙහි සමාදන් කරවලා ත්‍යාගයේ කෙරෙහි සමාදන් කරලා කලුරිය කරා. චිත්ත ගෘහපතිතුමා කියලා කියන්නේ පින්වත්නි අනාගාමී උපාසකෙක්. දැන් බඹලොව බලන්න අනාගාමී ශ්‍රාවකත්වයට පත් වෙච්ච අනාගාමී වෙච්ච ශ්‍රාවකේ මරණාසන්න වෙච්ච වෙලාවේ තමන්ගේ ඥාතීන්ට කරපු අවවාදය මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදය හදාගන්න. සක්විති රජකම ලැබුණත් පළක් නැහැ. අනිත් භවභෝග සම්පත් ගැන කවර කතාවද? අනාගාමී සැබෑම ශ්‍රාවකත්වයට පැමිණි බුදුරජාණන් වහන්සේගේ උපාසක කෙනෙක් තමන්ගේ ඥාතීන්ට අවවාද කරනවා සක්විති රජකමින්වත් වැඩක් නැහැ. එහෙනම් සක්විති රජකම පවා ඉක්මවා ගිය දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි යමෙකුට පුළුවන් වුණොත් නොසැලෙන ප්‍රසාදය හදාගන්න මේ ජීවිතේ. ධර්මයේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදයක් හදාගන්න පුළුවන් වුණොත් මේ ජීවිතේ. ආර්ය සංඝයා කෙරෙහි නොසැලෙන ප්‍රසාදයක් හදාගන්න පුළුවන් වුණොත් හොඳට තමන්ගේ ජීවිතේ ත්‍යාගය පුරුදු කරගන්න පුළුවන් වුණොත් මේ කාරණා හතර හදාගන්න පුළුවන් වුණොත් අපිට මේ මනුස්ස ජීවිතය ලැබුණු වෙලාවේ ඒක තමයි කෙනෙකුට සක්විති රජකමක් ලැබුණටත් වඩා උතුම්ම වෙන්නේ. ඉතින් ඒ නිසා අපේ ජීවිතයේ මේ කියන ගුණධර්ම හදාගන්න මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදය ඇති කරගන්න, ධර්මයේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදය ඇති කරගන්න, ආර්ය සංඝයා කෙරෙහි නොසැලෙන ප්‍රසාදය ඇති කරගෙන, ත්‍යාගය දියුණු කරගෙන ගුණධර්ම වලින් පිරුණු ජීවිතයක් සකස් කරගෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ දුක්ඛිත සංසාරයෙන් සදාටම නිදහස් වෙන්න මේ උතුම් ධර්මය ඒකාන්තයෙන්ම අපේ හැම දිනාටම පිහිට උපකාර වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ සම්ප්‍රසාදිනී සදහම් දේශනාව සඳහා අනුග්‍රාහක දායකත්වයේ දනු ලබන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් ලක්මිනී මහත්මිය, නිලංග මහත්මයා සහ ඩිහේන් ලක්දියෝ කියන පුංචි පුතා විසින්. ඉතින් මේ පින්වතුන්ගේ අරමුණ තමයි අද දවසේ උපන්දිනයේ දින මාර්තු මාස 14 වෙනි දිනට උපන්දිනයේ දින තමන්ගේ ආදරණීය මෑණියන් වන පී.එච්. අමරාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස සෙත් ප්‍රාර්ථනා කරන්නට තමන් නමින් මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරන අදහසින් තමයි අද දවසේ මේ උතුම් පින්කම මේ පින්වතුන් විසින් සිද්ධ කරන්නේ. ඉතින් අද දවසේ මේ රැස් කළ උදාාර පින් අපි පළමුවෙන් අනුමෝදන් කරමු පින් කැමති දෙවියන්ට. පින් කැමති සක්වල වාසී දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා.
පුණ්‍යානුමෝදනාවෙන් සතුටුණු දෙවියෝ මේ පින්වත් හැමදෙනාම ආදරයෙන් රැක බලා ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඒ පින්වත් හැමදෙනා නමින් පී.එච්. අමරාවතී මෑණියන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මේ නම් සඳහන් කොට තිබෙන මියගිය මැන්ඩිස් සීයාට, සීලින් ආච්චිට, ප්‍රේමසිරි මාමාට, ලෙස්ලි විජේරත්න පියාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින අද දිනට උපන් දිනයේ යෙදෙන පින්වත් පී.එච්. අමරාවතී මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් මෑණියන්ට මේ උතුම් ධර්ම දානමේ පිනේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පත් සැලසේවා. සාදු සාදු සාදු. රැස් කළ පින අද දවසේ මේ උතුම් පුණ්‍ය කර්මයේ සිද්ධ කරන එංගලන්තයේ පදිංචි පින්වත් ලක්මිනී මහත්මියට, නිලංග මහත්මයාටත්, ඒ වගේම ඩිහේන් ලක්දිව් පුංචි පුතාට, ඒ වගේම නිශාන්ත පියතිලක පියාට, නිල්මිනී මවට, ලක්නාත් ගුණවර්ධන පියා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, පී.එච්. අමරසේන ලොකු මාමාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අජිත් කුමාර සොහොයුරා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට, අමිල සහ තක්ෂිලා යන දෙපළටත්, රංජන් බස්නායක සොහොයුරා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත් මේ පුණ්‍ය කර්මයට නොයෙක් අයුරින් සහ සම්බන්ධ වුණු සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාට මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පත් සැලසේවා. සියලු කරදර බාධා දුරු වේවා. හැම දෙනාටම ගෞතම බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකත්වයට පැමිණෙන්න, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කළ පින එකසේම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ මේ පින් බලෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පත් ලබත්වා. ඉතා සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ රැස් කළ පින එකසේම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අද දවසේ මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරන එංගලන්තයේ වෙසෙන මේ පින්වත් ලක්මිනී මහත්මියට, නිලංග මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට, ඩිහේන් ලක්දිව් පුංචි පුතාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.